Right. And today lesson is the fundamentals of algorithms. Algorithm එකක් කියලා කියන්නේ මොනවා හරි ගැටලුවක් විසඳන ක්‍රමය. The term algorithm is used in computer science to describe a finite, deterministic, effective problem-solving method suitable for implementation in a computer program that specifies the steps that we can take to solve the problem. This algorithm එකක් කියලා කියන්නේ මොකක් හරි ගැටලුවක් විසඳන ක්‍රමය. Right? සාමාන්‍ය ජීවිතයේ එක එක ගැටලු වෙනවා. Right? අපි කොහොමද software engineer කෙනෙක් වෙන්නේ? It's a method to solve a problem actually. Problem solving method. Right? එතකොට අපි ගැටලුවක් අපි නිකන් ජෙනරලයිස් එකේ බලන්නකො ගැටලුවක් විසඳන ක්‍රම සාමාන්‍යයෙන් තුනක් කතා කරන කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වල මෙතඩ්ස් තුනක්. එකකට අපි කියනවා මේ brute force method එක කියලා. ඉතින් මොකද්ද කරන්නේ? force එකේදී අපි කරන්නේ අත්තටම මේ තියෙන solutions ඔක්කොම හොයලා බලනවා. right? උදාහරණයක් විදිහට අපිට ගන්න ඕන වාහනයක්. වෙන වාහනයක් ගන්නකොට මේ අපි බලනවා මොනවද තියෙන methods මොනවද solutions එකට යන්න පුළුවන් මොනවද path එක මොකද්ද කියලා බලනවා. how to do this task. ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ අපි earn කරනවා. හර එකකට එහෙම නැත්නම් වාහනයකට අවශ්‍ය ප්‍රමාණය. උදාහරණයක් ලක්ෂ 30ක් නම් 40ක් නම් right අපි earn කරලා save කරනවා. account එකක් open කරලා ඉවරලා right අපි කරන්නේ හැමදාම අපේ salary එක දානවා account එකට දාලා ඉවරලා 5කින් හරි 10කින් හරි වාහනයක් ගන්නවා. එක method එක. දෙවෙනි method එක තමයි මේ divide and conquer කියන එක. ඒකත් ඇවිල්ලා අපි කරනවා මොකද ප්‍රශ්නයක් ආවොත් එහෙම right උදාහරණයක් විදිහට right අපිට ටිකක් හදන්න ඕනේ. ටිකක් හදපුවාම හදන එකේ අපි කඩනවා කොටස් කීපයකට divide කරනවා ඒ ප්‍රශ්න කීපයකට අපි ඒක achieve කරන්න. right අපි බලනවා right අපිට ඕන මොනවද furnitures ඊපස්සේ තමයි මොනවද මේ ලී ටික ඕනේ හදාගන්න. දොරවල් channel ටික right එක කොටසකට කඩන කොහොමද ඒක කරන්නේ right අපි ගස් කපනවා ගස් කපලා ඉවරලා ලෑලි ගා ගන්නවා ඒ ටික වෙනම සූදානම් කරගන්නවා ඊට පස්සේ ඊළඟ ටික මොනවද වහලට වහන්න මොනවද ඊළඟ මොකද්ද මොන වගේද අපි බඳින්නේ right ඒ වගේ ප්‍රශ්න කොටස් වලට කඩාගෙන එක එක කොටස් වලට උත්තර වෙන වෙනම හොයාගෙන අන්තිමේදී ඔක්කොම එකතු කරලා අපි උත්තරයක් හොයාගන්න අර කී හදන එකේදී right අපිට මොනවද ලුලු හවුලට වෙනම solution එකක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ගල් වලින් බඳිනවද? එහෙම නැත්නම් මේ බ්ලොක් ගල් වලින්ද? එහෙම නැත්නම් වෙන මොන වගේ හරිද කියලා ඒක වෙනම හොයාගන්න. right ඊට පස්සේ වහලට මොනවද දාන්නේ? බීමට මොනවද දාන්නේ? ඒ වගේ අපි ප්‍රශ්න කොටස් වලට කඩාගෙන එක එක කොටස් වලට solutions වෙන වෙනම හොයාගන්න පුළුවන්. ඔයාලා ඔය ටික ඔක්කොම එකතු කරලා right අපි හදනවා solution එක final solution එක හොයාගන්නවා. right ඒකට අපි කියනවා divide and conquer method එක. divide and conquer. right දැන් මම method දෙකක් කිව්ව එකක් තමයි brute force method එක. අනිත් තමයි divide and conquer. තව method එකක් තියෙනවා. greedy method එක. greedy method එකේදී මොකද කරන්නේ? අපි මොනවත් හිතන්නේ නැහැ. ඔන්න ඔහේ ඉස්සරහට යනවා. right උදාහරණයක් විදිහට right. යක් හදපුවාම ඉස්සලා මොකද්ද වෙන්න ඕන? right සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ foundation එක දාන්න. right සල්ලි ටිකක් හොයාගෙන අපි loan එකක් අරගෙන හරි මොකක් හරි ක්‍රමයකින් ෆවුන්ඩේෂන් එක දානවා. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා හිතනවා ඊළඟදී කොහොමද කරන්නේ. right ෆවුන්ඩේෂන් එක දැම්මට පස්සේ ෆවුන්ඩේෂන් එක ඉවර ඊළඟ මොකද කරන්නේ? විත්ති නක් ගන්න. right අපි විත්ති ටික නක් කරනවා. විත්ති ටික නක්ගලා right අපි මුලදී ප්ලෑන් කරන්න එතෙන්ට ගිහිල්ලා හිතනවා කොහොමද ඉතුරු කොටස කරන්නේ. ඒකට අපි කියනවා greedy method එක කියලා. ඔය method තුනම පාවිච්චි කරනවා computer science වලදී අපි problem එකක් solve කරන්න. එහෙම නැත්නම් අපි ඔය programming logic වලදී programming logic එකක් build කරන්න ඔය methods තුනම පාවිච්චි කරනවා. brute force method එක, divide and conquer method එක, ඊට පස්සේ greedy method එක. right? මම පොඩි example දෙන්නම් මේකට. right? brute force method එක. right? පොඩි example එකක් මම දෙන්නම්. මේ තියෙන්නේ brute force method එකට example එකක්. right? ඔයගොල්ලෝ සමහරට අහලත් ඇති මේ traveling salesman problem කියලා එකක් තියෙනවා. right traveling salesman problem එක කියලා හරි popular මේ method එකක් computer programming වලදී
right මේකෙදි මේ මොකද්ද වෙන්න ඕන මේ සේල්ස්මන් කෙනෙක් ඉන්නවා right අපි මේ ඒ වල ඉන්නේ ටවුන් හතරක් මේ තියෙන්නේ right කැන්ඩි අපි කමුකු මේ කෑගල්ල කුරුණෑගල මාතලේ වල right මේගොල්ලන් මේ සේල්ස්මන්ලා මේගොල්ලෝ යන්න ඕන මේ ටවුන් හතරම කවර් කරන්න ඕනේ කවර් කරලා හිටපු තැනට එන්න ඕනේ right එතකොට අපි බැලුවොත් එහෙම මේක ඉතින් ක්‍රම ගොඩක් තියෙනවා යාට යන්න පුළුවන් AB DC A ඊළඟට A D C D ඊළඟට A B C D ඔය වගේ ක්‍රම ගොඩාක් ඉතින් තියෙනවා මේකට යන්න ක්‍රම කීපයක් තියෙනවා හරි මේ එක එක අතර දුර දීලා තියෙනවා AB අතර දුර දීලා තියෙනවා BD අතර දුර AD AC CD දුර වල ටික දීලා තියෙනවා හරි අපෙන් අහනවා මේ shortest path එක shortest Hamilton circuit එකක් කියලා කියන්නේ Hamilton circuit එකක් කියලා කියන්නේ closed circuit එකක් ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා හිටපු තැනට අපව වෙන්න ඕන. AB DC කියලා කියන්නේ හැමිල්ටන් සර්කිට් එකක් නෙවෙයි. AB DC A අපව හිටපු තැනට වෙන්න ඕන. ඒ කියන්නේ මේක ක්ලෝස් සර්කිට් එක. right? ඒ වගේකට හැමිල්ටන් සර්කිට් එකක් තියෙනවා. මේක යහන්නේ මොකද? ෂෝටස් හැමිල්ටන් සර්කිට් එක. අඩුම දුරක යන්න පුළුවන් හැමිල්ටන් සර්කිට් එක මොකක්ද? right? ඒතර මෙතෙන්දී අපිට කතා කරන්න පුළුවන්. right? මේකදී අපි කරන්නේ හැම පොසිබිලිටි එකක්ම හොයනවා. බලනවා මෙතෙන් ABCDA කොච්චරද? ABDCA කොච්චරද ACBDA කොච්චරද ACBDA DBA වගේ තියෙන possibilities ඔක්කොම බලලා ඊට පස්සේ හොයලා බලනවා right මේකේ අඩුම එක මොකද්ද right මේකේ අඩුම දුරක් තියෙන එක මොකද්ද දෙකක් තියෙනවා 1770 කියලා. ඒතර මේක සිලෙක්ට් මේක හරි මේ පාත් එක හරි අපි සිලෙක්ට් කරගන්නවා right මෙතෙන්ද අපි පාවිච්චි කරේ මොකද්ද brute force method එක. ඔක්කොම තියෙන combinations බලන්න ඔක්කොම තියෙන combinations බලන්න. හරි? එතකොට ඒක මේක brute force method එකේ example එක. right? තියෙන possibilities ඔක්කොම check කරලා බලනවා. ඒකලා බලනවා. හොඳ මේක මොකක්ද කියලා බලනවා අපිට satisfied වෙන හොඳම solution එක මොකක්ද කියලා අපි බලනවා. ඊට පස්සේ මේ algorithm ගැන අපි කතා කරනවා. algorithm එකක් කියලා කියන්නේ ප්‍රශ්නයක් විසඳන ක්‍රමය. විශේෂයෙන්ම මේ කවුරු හරි අහනවා මේගොල්ලන්ගේ මෙහෙම කතාවක්. ලංකාවේ A-level කරන ස්ටුඩන්ට්ස් ලා ඔක්කොගේ ඉන්සර්ට් ස්කෝර් එක තියෙනවා ලියලා. ඩේටාබේස් එකක හරි ටේබල් එකක හරි කොහේ හරි. හරි? කවුරු කෙනෙක් අහනවා මේ එක්තරා ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඉන්සර්ට් ස්කෝර් එක සර්ච් මේ හොයා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔක ඉන්නවා කමල් කියලා පුද්ගලයා. ඒ කමල් කියන පුද්ගලයාගේ මේ ඉසස් ස්කෝර් එක හොයා ගන්න ඕනේ. හරි? ඉසස් ස්කෝර් එක හොයා ගන්න ඕනේ. හරි? එතකොට එහෙම නැත්නම් අපි හිතමු කමල්ගේ ඉසස් ස්කෝර් එක දන්නවා. කමල් කීවෙනියක්ද කියලා හොයා ගන්න ඕනේ. කීවෙනියක්ද ඉන්නේ කෙනෙක් හොයා ගන්න ඕනේ. ඒ ලිස්ට් එකේ. හරි? ඒ ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ඉතින් ක්‍රම ගොඩක් ඔකට කියන්න පුළුවන්. හරි? එකක් තමයි ඔක්කොම arrange කරන්න ඉසස් ස්කෝර් ටික මුල ඉඳලා අගට යනකම් හරි ඒ කියන්නේ descending order එකට හරි ascending order එකට හරි ඒකල සර්ච් කරගෙන ගිහිල්ලා ලොකේෂන් එක හොයාගන්න එක මෙතඩ් එක තවත් මෙතඩ්ස් තියෙනවා හරි ඒ ප්‍රෝග්‍රෑමින් ස්පෙක්ට් එකෙන් බැලුවොත් එහෙම අපි ඔය වගේ තමයි වෙන්නේ රයිට් ඒතකොට ඒ වගේ අපි කියනවා සර්චින් කියලා අතට රයිට් සර්චින් වලට කොහොමද ඇල්ගොරිතම් එකක් අපි පාවිච්චි කරන්නේ ඊළඟ sorting numbers ටිකක් තියෙනවා අපිට ක්‍රමයකට හදා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට එක එකනාගේ අපිට තියෙනවා මේ average marks 100ක් තියෙනවා. average marks 100ක් 100 දෙනෙක්ගේ average mark. අපිට ඕක sort කරන්න ඕනේ. පොඩි average mark එකකින් ඉඳලා ලොකුම average mark එක දක්වා sort කර ගන්න ඕනේ. right? ඉතින් ඒකට කොහොමද කරන්නේ? අපිට කිව්වොත් නම් අපේ මොලේ පාවිච්චි කරලා අපිට පුළුවන් වැඩේ කරන්න. නම් කම්පියුටර් එහෙම බෑ ක්‍රමයක් කියන්න ඕන. හරි ඒක ඔයගොල්ලෝ සමහරවිට අහලා ඇති sorting ඒ කියන්නේ sorting methods ගොඩක් තියෙනවා right අපි කවුරුත් දන්න method එකක් තමයි bubble sort එක ඔයගොල්ලෝ ඉගෙන ගත්තට දන්නේ නැහැ programming වලදී bubble sort එක right ඊට පස්සේ තියෙනවා තව මොනවද merge sort කියලා තියෙනවා quick sort කියලා තියෙනවා right ඒ sort කරන්න පාවිච්චි කරන එක එක ක්‍රම ඇත්තට හරි එතකොට මේ ඒ වගේ දෙයක් කරන්න අපිට algorithm එකක් අවශ්‍යයි ක්‍රමයක් අවශ්‍යයි මේක ගැන ඉගෙන ගන්න එක තමයි මේකෙන් අපි කරන්නේ algorithm එකක් කියලා කියන්නේ problem එකක් solve කරන method එක
මේක අපි කියනවා මොකද්ද මේ finite deterministic effective මේ method එක finite වෙන්න ඕනේ right ඒ කියන්නේ සාර්ථක හරි solution එකක් වෙන්න ඕනේ right අපිට ඒක මේ කරගන්න පුළුවන් solution එකක් වෙන්න ඕනේ available එක determine කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ ඒක effective වෙන්න ඕනේ right සමහර solutions තියෙනවා මේ effective නැහැ right සමහර solutions තියෙනවා ඒක මේ අපිට කියන්න බෑ හරියට ඒක වෙයිද කියලා එහෙම එකක් නෙවෙයි right අපිට ගන්න algorithm එකදී මොන හරි problem එකක් solve කරන්න පුළුවන් හරි method එකක් හරි right this method is the method rather than the computer program itself right එතකොට මේ computer program එකක් නෙවෙයි මේ අහන්නේ හරි මොන හරි දෙයක් වැඩක් කරගන්න පුළුවන් ක්‍රමයක් right දැන් උදාහරණයක් විදිහට මේ ඔයගොල්ලෝගෙන් අහනවා මේ මොකද්ද මේ එකක් ගත්තොත් එහෙම ඔය ක්ලාස් එකකදී ස්කෝල් වල right අපි පන්තියේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා හොයනවා ඒ හොයන්නේ කොහොමද මාක්ස් ටික අරගෙන එකතු කරලා right total marks බලලා එක එකන වෙනම එක එකන total marks බලලා හරි ඊට පස්සේ ඒගොල්ලන්ගේ ලොකුම වැඩිම marks ගත්ත එක්කන ඉඳලා අඩුම marks ගත්ත එක්කන දක්වා arrange කරලා right අපි වැඩිම marks ගත්ත එක්කන පළවෙනියා ඊළඟ එකන දෙවෙනියා ඊළඟ එකන තුන්වෙනියා ඔය ආදි වශයෙන් පල්ලෙහාට arrange කරගන්න හරි එතකොට එහෙම ඊළඟට අපි report එක print කරනවා මෙන්න මෙයාගේ marks මේ subject එකට මෙච්චරයි මේකට මෙච්චරයි මේකට මෙච්චරයි මෙන්න මෙයාගේ total marks මෙන්න average marks මෙන්න given position right එතකොට මේ වැඩේදී මේ වැඩේ කරන්න අපි algorithm එකක් වාගන්න. එකම දුන්න ගම කරගෙන යන්න බෑ. අපි ක්‍රමයක් හිතන්න ඕනේ කොහොමද මේක කරන්නේ. right ඒකට තමයි algorithm එක කියලා කියන්නේ. right එතකොට මේ algorithm එක ඇත්තටම අපි කියනවා මේ algorithm එක develop කරන්න පුළුවන් C වලින් විතරයි. මේ algorithm එක Java වලින් විතරයි නෑ. algorithm එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝ pseudo code වගේ එකක් කරලා තියෙනනේ. codes flow charts වගේ ඒවා කරලා තියෙන්නේ. right ඒ වගේ එකක් කොහොමද හදාගන්නේ කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. right ඒක ඇත්තටම programming language එකට පොදු නෑ. right ඒක වෙන්න පුළුවන් මේ algorithm එකක් අපිට develop කරලා පස්සේ ඒක පොදුයි ඇත්තට. ඒක C වලින් develop කරන්න පුළුවන්, Java වලින් පුළුවන්, PHP වලින් පුළුවන්. ඕනෙකින් පුළුවන් වෙන්න algorithm එක develop කරන්න. right independent of the particular programming language being used equally appropriate for many computers and any programming language right ඒක කාටවත් bias වෙන්න බෑ උදාහරණයක් විදිහට කවුරුත් කියන්න බෑ මේක මේ C වලින් develop කරොත් lazy Pascal වලින් develop කරොත් තමයි කියලා නෑ හැම programming language එකකටම algorithm එකක් කියන එක පොදු වෙන්න ඕන equally appropriate වෙන්න ඕන හරි algorithm can be defined by describing procedure for solving a problem in natural language or by writing a computer program that implement the procedure right ඊට පස්සේ අපි මේ algorithm එක හැදුවට පස්සේ අපි මේ algorithm එක ලියන්නේ natural language එකට උදාහරණයක් විදිහට english වලට right උදාහරණයක් විදිහට අපි ගත්තොත් එම right මේ yes now you have to sort a given list given number of lists given numbers right you are provided say 100 numbers numbers 100ක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා හරි අපි numbers 100ක් නේ numbers 5ක් ගමුකෝ right ඔයගොල්ලන්ට දීලා තියෙනවා numbers 5 right උදාහරණයක් විදිහට මොකද්ද 10යි 5යි 4යි 3යි 7යි right අපෙන් අහනවා මේක මේ ascending order එකට හදාගන්න. පොඩිම නම්බර් එක ඉස්සෙල්ලා ඊගාට ඊළඟට ලොකු පොඩි නම්බර් එක ඊළඟට ඔය ආදි වශයෙන් ascending order එක ඔයගොල්ලෝ දන්නවනේ. ආරෝහණ පිළිවෙල. right. ඉතින් ඒකට පොඩි algorithm එකක් අපි හිතනවා right මෙහෙම කරමු. right අපිට නිකන් කිව්වොත් එහෙම මේක බලලා right ඉස්සෙල්ලා 3 එන්න ඕන ඊළඟට 4 ඊළඟට 5 ඒ අපි brain එක. හරි. ඒත් අපි brain එකකින් උනත් ওই වැඩේ කරනකොට brain එකත් පාවිච්චි කරන algorithm එකක් ඇත්තට. යා automatically use කරන algorithm එකක්. ඒක අපි කරනවා නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. right? අපි computer එහෙම බෑ කියන්න වෙනවා. right? ඉතින් මම method එකක් කියන්නම්. මම කියලා ඉස්සෙල්ලා පළවෙනි දෙක compare කරන්න. අනිත් කට්ටිය අමතක කරලා පළවෙනි දෙනව compare කරන්න. compare කරපම් පළවෙනි එක කන ලොකු නම් දෙවෙනි එක කන පොඩි නම් දෙන්න මාරු කරන්න. පහයි 10. right? ඊට පස්සේ ඉතුරු වෙන්නේ 4යි 3යි 7 ඔහම ලියන්න. then
compare second number and third number. ඒ දෙන්න compare කරනකොට right අපි වම් පැත්ත එක්කන ලොකු නම් දකුණු පැත්ත එක්කන පොඩි නම් මේ දෙන්න පාර කරනවා. එහෙනම් 5යි හිම්මයි 4යි 10යි right 3යි 4. ඊට පස්සේ කම්පෙයාර් කරන්න කියලා කියනවා තුන්වෙනි නම්බර එකේ හතරවෙනි නම්බර එකයි. නේද? ඒක කම්පෙයාර් කරනකොට ඒත් අර වැඩේම කරන්න වම් පැත්ත එක්කන ලොකු නම් දකුණු පැත්ත එක්කන පොඩි නම් මේ දෙන්න මාරු කරන්න. ඊකට කම්පෙයාර් කරන්න කියනවා 4යි 5යි. එයාගේ තේ වැඩි කරන්න කියලා කියනවා 5යි 4යි 3යි 7යි 10යි. දැන් මේ වැඩේ අපි 1යි 2යි 3යි 4යි 5යි කරපුවහම පේනවා ඇති සෙට් එකේ තියෙන ලොකුම එකන එනවා මේ කෙලවරට. ඔක තව සැරයක් කරන්න කියනවා. තව සැරයක් කරපුවහම මේ වැඩේ නැවත කරන්න. තව 4 සැරයක් කරොත් 4 සැරයක් නෙවෙයි අත්තම තව 3 සැරයක් කරොත් අපිට පුළුවන් මේ සෙට් එකේ තියෙන ඊළඟ ලොකු එකන මෙතෙන්ට ගන්න. ඊළඟට ආයෙ දෙසරයක් කරොත් තව දෙසරයක් මේ සෙට් එකේ තියෙන ලොකුම එකන ආපහු මෙතෙන්ට ගන්න පුළුවන්. තව එක සැරයක් කරොත් මේ සෙට් එකේ තියෙන ඊගා ලොකු එකන මේ පැත්තට ගන්න පුළුවන්. එතකොට මේ කෙලවරේ කොහොමද ඉතුරු වෙනවා සෙට් එකේ පොඩිම එකන. හරි. ඒතර ඒක ඇවිල්ලා ඇල්ගොරිතම් එකක් මෙතඩ් එකක්. right. ඉතින් අපිට පුළුවන් ඔක කොහොමද ඇල්ගොරිතම් එකක් ලියන්න පුළුවන්. right. natural languages වලින් කොහොමද ලියන්නේ? right. then take your list, take your number list. Right. Number list එක ගන්න. compare first two numbers. Right. Then if first number is greater than the second number, then swap කියලා කියන්නේ දෙන්න interchange කරනවා දෙන්න මාරු වෙන එක. swap it. Otherwise keep it as it is. තියෙන විදිහට තියන්න. Right. Then consider the next two numbers. Right. Then do the same thing for the next two numbers also. Same thing mean if this number is first number is greater than second number, then change these two, interchange these two or swap these two. Right. Otherwise keep it as it is. Right. ඔය විදිහට අපිට පුළුවන් මොනවා natural language එකේ ලියන්න. අනේක තමයි අපි කියන්නේ algorithm එක කියලා. ඊට පස්සේ තමයි අපි කරන්නේ අපේ program එක develop කරන එක. එහෙම නැත්නම් programming language එක select කරගෙන අදාළ algorithm එක පාවිච්චි කරලා අපේ program එක build කරන එක තමයි කරන්නේ. හරි? Algorithm. Most algorithm of interest involve organizing the data involved in the computation. Such organization leads to data structure which also are central object of study of computer science. Algorithm and data structures go hand in hand. Algorithm එකක් select කරනකොට හරි අපි කොහොමද හොඳ algorithm එකක් select කරන්නේ? Right? How to select best algorithm? Right? How to select the best algorithm? Right? උදාහරණයක් විදිහට right ඔයගොල්ලෝ නිකන් කල්පනා කරලා බලන්න. හරි? අපි ලංකාවේ මිනිස්සු කොච්චර ඉන්නවද ජනගහනේ 23 මිලියන්. හරි? එතකොට අපි නිකන් කල්පනා කරන්න ওই කට්ටියව අපි database එකකට දාලා ඉවර වෙලා ඔයගොල්ලෝ ටිකව අපි හදා ගන්න ඕනේ ascending order එකට age එකේ පිළිවෙලට. හරි? age එකේ පිළිවෙලට ascending order එකට හදා ගන්න ඕනේ. හරි? එහෙම නැත්නම් අපි කිව්වොත් ascending order එකට හදලා තියෙන්නේ. අපිට ඕනේ මේ අපි කී වෙනියටද ඉන්නේ කියලා සර්ච් කරගන්න. ලංකාවේ වයස මිනිස්සු සෝට් කරපුවාම අපේ වයස තියෙන්නේ කොයි හරියද? right ලක්ෂයට එහාද ලක්ෂයට මෙහාද ඒ ආදි වශයෙන් අපිට සර්ච් කරගන්න ඕනේ. නිකන් අපි හිතමුකෝ අපි නිකන් හිතමු මේ දැන් ඔක හදලා තියෙන ලිස්ට් එක ඕඩර් එකට හදලා තියෙන්නේ. ඔය ලිස්ට් එකේ කී දෙනෙක් ඉන්නවද ලංකාවේ ජනගහනේ ඉන්නවා. කොච්චරද 23 මිලියන්. right 42 විතර. හරි ලොකු ටේබල් එකක් ඔක. ලොකු database එකක් records 2.25 million තියෙන මේ ටේබල් එක. හරි? එතකොට අපිට හොයා ගන්න ඕන අපි කොතනද ඉන්නේ කියලා. පළවෙනි කණගේ පළවෙනි වයස ගන්න. අපි බලනවා ඒ වයසට සමානද නැහැ. ඊළඟ දෙවෙනි වයස ගන්නවා. ඒකට සමානද නැහැ. තුන්වෙනි වයස ගන්නවා. ඒකට සමානද නැහැ.
ඔහොම ගිහලා සීක්වෙන්ෂලි එක සර්ච් කරන්න අපේ වයස ටැලි වෙනකන් ඔය ලිස්ට් එකේ. හරි. එහෙම බැලුවොත් එහෙම ඔකට විශාල කාලයක් වැය වෙයි. දැන් අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නත් පුළුවන් ඔක ඇත්තට. ඒත් ඔයගොල්ලෝ C වලින් හරි Java වලින් හරි ඔන්න ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකේ කෙනෙක්ව සර්ච් කරන්න පළවෙනි එක නම් ඉඳලා අපි සර්ච් කරන යනවා. ඉතින් අපිට දන්නවනේ අපි for loop එක දන්නවනම් නේද? for loop එක දන්නවනම් මේ අපිට පුළුවන් සර්ච් කරන්න right? කොහොමද for loop එක ඔයගොල්ලෝ ඕන එකකින් කරන ඇති right? අපි ලියනවා නේද? අපි නිකන් හිතමුකෝ අයිවලගේ එකේ ඉඳලා හරි මම නිකන් ලියන්න මේ ඇල්ගොරිතම් එකක් වගේ right මෙතන ඉන්නවා 280 මම අර කියපු database එකේ 283 million 283 million එකට බිංදු කීයද බිංදු 6යි නේ මම එන් කියලා ලියන්නකෝ හරි ඊට පස්සේ අපි කියනවා එක එකන චෙක් කරලා බලනවා if මගේ වයස right equal right මොන හරි ලිස්ට් එකක් තියෙනවා නම් ලිස්ට් එකේ වයස right මම කියනවා print කරන්න මම ඉන්නේ මේ අහවල් තැන print කරන්න I print කරන්න එහෙම නැත්නම් මේක කන්ටිනියු වෙනවා. හරි? එතකොට මේ වැඩේ අපිට නිකන් කියන්න පුළුවන් සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට. හරි? එතකොට ඔතෙන්දී ඇත්තටම සර්චින් වෙන්නේ. මගේ වයස මම සර්ච් කරනවා ලිස්ට් එකක. මම කලින් කිව්වා වගේ ඕක හරි? එක හොයන්න ගියා නම් මොකද වෙන්නේ? සමහර වෙලාවට දැන් තියෙන i7 කම්පියුටර් එකකුත් මදි වෙයි. හරි? දැන් තියෙන 16GB memory එකකුත් මදි වෙයි සමහරවිට ඔය වැඩේ කරන්න. හරි? මේ ඒකින්ද right මේ ඇල්ගොරිතම් එකක එතකොට එතකොට අපි බලන්න ඕනේ මොකද්ද මේ වැඩේ කරගන්න පුළුවන් අඩුම memory එකක් පාවිච්චි කරලා අඩුම resources පාවිච්චි කරලා අපිට මොන හරි problem එකක් solve කරන්න ඇල්ගොරිතම් එකක් හොයාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි කියන්නේ මොකද්ද best algorithm එක කියන්නේ. right දැන් මම කලින් කියපු කතාවේදී right එක්කන දැන් අර සර්චින් වලදී ලිස්ට් එකක තමන්ගේ නම කොහෙද තියෙන්නේ කියන එක හොයාගන්න ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. හරි ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. ඒ වගේ එක එක සර්ච් කරන්න පුළුවන් කෙනෙක්. මේ මම කරා වගේ. එහෙම නැතුව තව කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. දැන් මේක අදලා තියෙන ascending order එකන ලිස්ට් එක. right එයාට පුළුවන් මේකේ මැදාගේ හොයාගන්න. මැදාගේ හොයාගෙන මේක දෙකට කඩලා ලිස්ට් එක මම බලනවා මගේ ඒජ් එක තියෙන්නේ මෙතනින් පල්ලෙහාද මෙතනින් උඩද හරි මෙතනින් උඩ නම් මම කරන්නේ මෙතනින් උඩ කැලේ ආපහු බෙදනවා බෙදලා එතනින් බලනවා මෙතනින් උඩද ඉන්නේ මෙතනින් උඩද එතකොට මේ සෙට් එකක් එකවර අයින් කරන්න පුළුවන් මැච් වෙන්නේ නැති සෙට් එකක් එතකොට මේ මෙතඩ් එකට වැඩිය මේ මෙතඩ් එක fast right මේකට අතරම කියනවා අපි binary searching කියලා මේකට කියනවා sequential searching කියලා හරි එතකොට මේකට සමහරවිට i7 කම්පියුටර් එකකුත් මේ වැඩේ කරගන්න මදි වෙයි right මේක ගත්තොත් dual core කම්පියුටර් එකක් ප්‍රමාණවත් වෙයි මේ වැඩේ කරගන්න හරි එතකොට මේකේ best algorithm එක වෙන්නේ මේ දෙක කම්පයර් කරනකොට මේ දෙවෙනි අඩුම resources ප්‍රමාණයක් පාවිච්චි කරන algorithm එකට තමයි අපි කියන්නේ මොකද්ද best algorithm එක එහෙම නැත්නම් හොඳම algorithm එක කියලා right හොඳම algorithm එක best algorithm එක කියලා කියන්නේ අඩුම රිසෝස් ප්‍රමාණය right අඩුම රිසෝස් ප්‍රමාණයක් පාවිච්චි කරන එක එකක් අනික තමයි මොකද්ද ටයිම් අඩුම කාලයක් වැය කරන ඇල්ගොරිතම් එක තමයි අපි මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් කන්සිඩර් කරන්නේ එකක් තමයි ටයිම් and ස්පේස් අඩුම කාලයක් සහ අඩුම රිසෝසස් ප්‍රමාණය අඩුම කාලයක් අඩුම රිසෝසස් ප්‍රමාණය right අඩුම මෙමරි ස්පේස් එකක් අඩුම කාලය right එතන ඕන ඇල්ගොරිතම් එකක් ලියනකොට අපි දැනගන්න ඕනේ right දැන් ප්‍රෝග්‍රෑම් එකක් ලියුවට කමන්නේ අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ක්‍රම ගොඩාක් තියෙනවා right සමහර ප්‍රෝග්‍රෑම් රන් වෙන්න ගොඩාක් වෙලා සමහර ප්‍රෝග්‍රෑම් එහෙම නෑ ටක් ගාලා රන් හරි දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ඔය මේ ඔයගොල්ලෝ දැන් යුනිවර්සිටි ඇප්ලයි කරලා ඉවරලා ඔයගොල්ලෝ සිලෙක්ට් කරලා ඉන්න කෝස් එක මොකක්ද කියලා බලලා ගන්න right ඔයගොල්ලෝ අදාළ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවරලා right ඒ වෙබ්සයිට් එක ඔයගොල්ලන්ගේ ඉන්ඩෙක්ස් නම්බර් එක එන්ටර් කරනවා එන්ටර් කරාට පස්සේ ඔය නම්බර එක මොකද වෙන්නේ ඔය නම්බර එක ඇත්තටම සර්ච් කරලා ඔය නම්බර එක ගිහිල්ලා සර්ච් කරලා බලනවා ඔය ප්‍රෝග්‍රෑම් එකේ UGC එකේ තියෙන ඩේටාබේස් එකේ තියෙනවා කියලා නම්බර එක ඒ ඩේටාබේස් එකේ නම්බර්ස් ගොඩාක් තියෙනවා
right සාමාන්‍යයෙන් numbers ලක්ෂයක් විතර තියෙනවා ඇල්ගොරිතම් එකක් අත හොයනකොට බේස් ඇල්ගොරිතම් එක කොහොමද හොයන්නේ අඩු කාලෙකින් අඩු රිසෝසස් ප්‍රමාණයක් අඩු කාලයක් කියන එක කාලේ නම් අපි දන්නවා right කොච්චර තප්පර ගාණක් ඇතුළත රිසල්ට් එකක් එනවද අපිට හරි ඊළඟට රිසෝසස් මිනිමම් රිසෝසස් කියලා කියන්නේ මොකද්ද මෙමරි එක අපි කම්පියුටරේ දාන්න රිසෝසස් අපි මොනවද තියෙන්නේ මෙමරි එකයි හાર્ඩ් ඩිස්ක් එකයි ප්‍රොසෙසර් එකයි හරි අඩුම රිසෝසස් ගන්න පාවිච්චි වෙන්නත් ඕනේ ප්‍රෝග්‍රෑම් එකට ඒ ඇල්ගොරිතම් එක හරි අඩුම වේරියබල් ගාණක් අඩුම මෙමරි ගාණක් යූස් වෙන්නත් ඕනේ මේ අපේ ඇල්ගොරිතම් එකට ඒක තමයි බේස් ඇල්ගොරිතම් එක කියන්නේ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මේ මෙමරි යූස් කරනවා කියලා කියන්නේ right කම්පියුටර් එක වේරියබල් එකක් ඩිෆයින් කරොත් ගත්තොත් එම වේරියබල් a කියලා එකක් ඩිෆයින් කරොත් හරි ඒක ඉන්ටිජර් නම් right අපි දන්නවා මේකේ වෙන්නේ මොකද්ද right අපේ කම්පියුටර් මෙමරි එකට ගියොත් එහෙම කම්පියුටර් මෙමරි එකේ මොන හරි ලොකේෂන් එකක් සිලෙක්ට් කරනවා ඒක අපි රිෆර් කරනවා ඒ කියන නමින් හරි කම්පියුටර් මෙමරි එකේ වෙන් වෙලා තියෙනවා බයිට්ස් ගන්න එතන right එතකොට වේරියබල් මේ වගේ ඒවා 100ක් තියෙනවා නම් මේ જાතියව 100ක් කම්පියුටර් මෙමරි එකේ මේ જાතිය කොටස් 100ක් වෙන් වෙලා තියෙනවා. ඒතර ඒක තමයි ඇත්තටම මේ මෙමරි යූස් කරන්නේ. හරි. මෙන්න මේ මෙමරි එක අඩුවෙම යූස් කරනවා නම් ප්‍රෝග්‍රෑම් එකකින් ඇල්ගොරිතම් එකකින් ඒක තමයි බේස් ඇල්ගොරිතම් එක වෙන්නේ. Analysis of algorithm perform in two phases. Prior estimate it is concerned with theoretic mathematical calculation that uses right වර්ග සාමාන්‍යයෙන් අපි ඇල්ගොරිතම් එකක් ක්‍රම දෙකකට ඇනලයිස් කරනවා ප්‍රයිවර් එස්ටිමේට් right අපි තියරිටිකල් එස්ටිමේට් කරනවා right අනික තමයි posterior estimate it is concerned with the writing a program and therefore depending on the operating system computer ඊකට සමහරලාට මේ ඔය ඇල්ගොරිතම් එකේ performance වෙනස් වෙන්න පුළුවන් පාවිච්චි කරන operating system එක අනුව right compile එක අනුව ඒ වගේ දේවල් අනුව right අපි මෙතෙන්දි කන්සිඩර් කරන්නේ එක නෙවෙයි right theoretical mathematical calculation that uses asymptotic notation for its representation right උදාහරණයක් විදිහට අපි හිතනවා මෙහෙම මොකද්ද අපි හිතන්නේ මේ mathematical calculation එකක් දානවා theoretical mathematical calculation එකක් දානවා මේ ඇල්ගොරිතම් එකට කොච්චර කාලයක් යනවද රන් වෙන්න උදාහරණයක් විදිහට right අපි හිතනවා right එක ස්ටේට්මන්ට් එකක් තියෙනවා x equal a කියලා මේකට ගත වන කාලය 1යි මොන හරි එකක් කියමුකෝ අපි සමහරවිට නැනෝ සෙකන්ඩ් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මයික්‍රෝ සෙකන්ඩ් එකක් වෙන්න පුළුවන් මොන හරි එකයි හරි ඊට පස්සේ අපි ලියනවා right ඕ ලූප් එකක් තියෙනවා i equal 1 to 100 right ඊට පස්සේ මෙතන තියෙනවා ස්ටේට්මන්ට් එක මේ ස්ටේට්මන්ට් එකට යනවා මේකට එකක් යනවා නම් මෙතන 1 to 100 නම් මෙතන 100 නැනෝ සෙකන්ඩ් යනවා එක ස්ටේට්මන්ට් එකට 1 යනවා නම් මේක 100 සැරයක් රන් වෙන්න 100 යනවා. ඒතර මේ සම්පූර්ණ කොටසම රන් වෙන්න යනවා 101 නැනෝ සෙකන්ඩ් හරි මොන හරි යුනිට් එක. හරි. එතකොට අන්න ඒක තමයි අපි මේ ඇල්ගොරිතම් වලින් ඇල්ගොරිතම් ඇනලයිසිං වලින් ඇනලයිස් කරන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකට කැල්කියුලේට් ප්‍රෝග්‍රෑම් එකට රන් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන එක තමයි චෙක් කරලා බලලා ඒකෙන් අඩුවෙන්ම කාලයක් ගත වෙන ඇල්ගොරිතම් එකට තමයි අපි කියන්නේ මේ මොකද්ද බේස් ඇල්ගොරිතම් එක කියලා. බේස් ඇල්ගොරිතම් එක කියලා කියන අඩුම කාලයක් ගත වෙන ඇල්ගොරිතම් එක. ඒකට කාලය හොයන්නේ මේ විදිහට මම අර කලින් කිව්වා වගේ. right අපි ඉස්සරහදී බලමු. The running time of an algorithm එකට අපි කියනවා running time කියලා. The running time of an algorithm for particular input based upon the number of operations. The greater the number of operations performed, the longer the running time of an algorithm when a user writing a program it is concerned about the resource right. බලමු මේක මම කියන්නම්. Amount of time amount memory utilization මම කියපු ටික තමයි තියෙන්නේ algorithm analysis is determinations of time amount of memory utilized and other resources by the system to execute a particular task. Running time analysis increases the execution time number of computational steps of an algorithm depending on the increase in its input size. Right එතකොට මේ ආයෙම මම කිව්වොත් එහෙම right අපි කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලදී පාවිච්චි කරන ඇල්ගොරිතම් කියලා මොන හරි ක්‍රමයක් මේ ප්‍රශ්නයක් විසඳ ගන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න right
මොන හරි ක්‍රමයක් පාවිච්චි කරනවා. අන්න ඒකට තමයි ඇල්ගොරිතම් එකක් කියන්නේ. ඒ ඇල්ගොරිතම් එක අපි ඇල්ගොරිතම් එකක් හදනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ අඩුම කාලයක් වැය වෙන අඩුම රිසෝසස් ගානක් වැය වෙන ඇල්ගොරිතම් එකක් හොයාගන්න එක තමයි හොඳ ඇල්ගොරිතම් එක. රයිට්? එතකොට අපි කියනවා මේකේ වැය වෙන කාලයට අපි කියනවා මොකද්ද? ටයිම් කොම්ප්ලෙක්සිටි එක කියලා. ඇල්ගොරිතම් එක ටයිම් කොම්ප්ලෙක්සිටි එක කියලා කියනවා වැය වෙන කාලයට. වැය වෙන ස්පේස් එකට අපි කියනවා ස්පේස් කොම්ප්ලෙක්සිටි. ඇල්ගොරිතම් compared based on its time complexity. කොච්චර කාලයක් වැය වෙනවද මේ ඇල්ගොරිතම් එකකින් ප්‍රෝග්‍රෑම් එකක් ලියුවොත් රන් වෙන්න. කොච්චර මෙමරි ප්‍රමාණයක් වැය වෙනවද? අපිට රන් කරන්න කලින් ප්‍රෝග්‍රෑම් එක දිහා බලලා ඇල්ගොරිතම් එක දිහා බලලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ right මෙච්චර ස්පේසස් ප්‍රමාණයක් වැය වෙනවා අපේ කම්පියුටරේ මෙමරි. theoretically මෙච්චර ස්පේස් එක. right? Algorithm with better time complexity, less memory space is better algorithm. දැන් මේ වෙනකන් කිව්වේ හොඳ ඇල්ගොරිතම් එකක් කියලා මොකද්ද? right? better time complexity. right? and less memory. අඩු කාලෙකින් අඩු රිසෝසස් ප්‍රමාණයක් අඩු මෙමරි එක අඩු කම්පියුටර් RAM එකක් පාවිච්චි කරලා රන් වෙන ප්‍රෝග්‍රෑම් එකට අපි කියනවා ඒ ඇල්ගොරිතම් එකට අපි කියනවා better algorithm කියලා. right? ස්පේස් කොම්ප්ලෙක්සිටි මම කලින් මේ විස්තර කරා මේ ටික ස්පේස් කොම්ප්ලෙක්සිටි කියලා කියන්නේ කොච්චර මෙමරි වේරියබල් තියෙනවද ඒ මෙමරි වේරියබල් කොච්චර ප්‍රමාණයක් කම්පියුටර් මෙමරි එක පාවිච්චි කරනවා. ටයිම් කොම්ප්ලෙක්සිටි කියලා කියන්නේ amount of time කොච්චර කාලයක් වෙනවද මේ ඇල්ගොරිතම් එකෙන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියුවොත් රන් වෙන්න. නැනෝ සෙකන්ඩ් 50ක් 60ක් ඒ ආදි වශයෙන්. right? ඒතර ප්‍රෝග්‍රෑම් එකක් අපි ලියවට බෑ. right? අපි දැනගන්න ඕනේ. හරි? මේ අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ හොඳම ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා. හොඳම ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා ලියලා තියෙන්නේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අපි quality testing කියලා එකක් කරනවා අන්තිමට ප්‍රෝග්‍රෑම් එකක් ලියලා ඉවර වෙලා. right? එතකොට එතෙන්දී ටෙස්ට් කරලා බලනවා මේ අපි පාවිච්චි කරලා තියෙන හොඳම ඇල්ගොරිතම් එක. කොච්චර කාලයක් වැය වෙනවද? මෙමරි එකට මොකද වෙන්නේ? කියලා ඇත්තටම තියෙනවා මේ visual tools තියෙනවා ඇත්තටම. ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනකොට Java වලින් හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනකොට අපිට බලන්න පුළුවන් කොච්චර මෙමරි ප්‍රමාණයක් යූස් වෙනවද කියලා. right? ඊට පස්සේ මොනවද යූස් වෙන මෙමරි? right? ඊට පස්සේ ස්කිල් වෙන්නේ නැති ඔබ්ජෙක්ට්ස් මොනවාද තියෙන්නේ? මොනවද පාවිච්චි කරන මෙමරි කොච්චර ප්‍රමාණයක් පාවිච්චි වෙනවද? ඒ ආදි වශයෙන් අපිට මෙෂර් කරන්න පුළුවන් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ප්‍රෝග්‍රෑම් එකක් ලියුවහම අපි අන්තිමට චෙක් කරලා බලන්න ඕන ඔය ටික. right? නැත්තම් වෙන්නේ අර කිව්වා වගේ අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. right? සමහරවිට i7 මැෂින් එකේ මදි වෙන්න පුළුවන් ඔය ප්‍රෝග්‍රෑම් එක රන් කරගන්න. එතකොට තේරුමක් නැහැ ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකේ මොකද හේතුව. right? ඒක අඩුම රිසෝසස් ප්‍රමාණයක් පාවිච්චි කරලා නෙමෙයි ලියලා තියෙන්නේ. ඉතින් ප්‍රොජෙක්ට් එක ගන්න අපිට බෑ. right? ඒත් ඕකට තමයි අපි කියන්නේ මොකද්ද? ඇල්ගොරිතම් කියලා ඇල්ගොරිතම් and ඇල්ගොරිතම් ඇනලිසිස් කියලා. right? right? අඩුම කාලයක් වැය වෙනවා නම් අඩුම රිසෝසස් ප්‍රමාණයක් අඩුම මෙමරි ප්‍රමාණයක් පාවිච්චි කරනවා නම් අන්නේ ඇල්ගොරිතම් එක තමයි බෙස්ට් ඇල්ගොරිතම් එක කියලා මම කන්සිඩර් කරන්නේ. brute force එක පළවෙනි එක brute force කියලා කියන්නේ අපි තියෙන solutions ඔක්කොම හොයලා බලනවා. හරිද? දෙවෙනි එකට අපි කියනවා divide and conquer කියලා. divide and conquer කියලා කියන්නේ මේ අපි කරන්නේ අපිට වැඩක් කරගන්න ඕන නම් කොටස් වලට බෙදනවා. කොටස් වලට බෙදලා කොටස් කීපයකට බෙදලා හරි මේ අපි එක එක වෙන වෙනම achieve කරගන්නවා එක එක part එකකට solutions හොයාගන්නවා. හොයාගෙන අන්තිමටම ඔක්කොම assembly කරලා කෙලවරේදී අපි success කරගන්නවා. එහෙම නැත්නම් අපි අපේ goal එකට යනවා. හරි? තුන්වෙනි එක විල greedy method එක. greedy method එක කියලා කියන්නේ හරි අපි ඔහොම හිතන්නේ නැහැ. මුලින් ඉඳලා ළඟට හිතන්නේ නැහැ. අපි එතෙන්ද ගිහිල්ලා solution එක මොකක්ද කියලා බලනවා. මම අර ගයක් හදන කතාව කිව්වේ. මේ method තුනට වෙන වෙනම algorithm හොයනවා. ඇත්තටම algorithm කීපයක් තියෙනවා. very popular algorithms ඇත්තටම. right? මේ shortest path algorithm එක. right? ඊට පස්සේ මොනවද? Bellman Ford algorithm. ඔය ආදි වශයෙන් ඒවා තියෙනවා. ඒවා based වෙන්නේ මෙන්න මේ කියලා තියෙන method තුන අනුව. algorithm එකකින් calculate කරන්නේ කොහොමද? algorithm එක analyze කරන්නේ කොහොමද? right? අපි දන්න විදිහට algorithm එකක් best algorithm එකක් කියලා කියන්නේ මේ අපි හොයන්නේ මොකද්ද? time. අඩුම time එකක්, අඩුම space එකක්. ඒ අරනහම තවත් factors උත් තියෙනවා ඇත්තටම. මේවා අපි consider කරන්නේ නැහැ. network එක කොහොමද මේක හරියට run වෙනවද? power කොච්චරද අඩුවෙන්ම පාවිච්චි කරන්නේ? power අඩුවෙන්ම පාවිච්චි කරන්නේ මොන algorithm එකද? CPU registers අඩුවෙන්ම පාවිච්චි කරන්නේ මොකද්ද? මේවත් consider කරන්න ඕනේ. ඇත්තටම අපි බලනවා නම් සාමාන්‍යයෙන් මේ ටික අපි consider කරන්නේ නැහැ. mainly consider කරන්නේ මෙන්න මේ ටික. time එකයි space එකයි. right?
right time complexity එක. දැන් මෙහෙමයි right මෙන්න මෙහෙම කතාවක්. හරිද? මෙන්න මෙහෙම මේ අපි කම්පියුටර් සයන්ස් වල පාවිච්චි කරනවා මෙන්න මේ big O notation කියලා. big O notation මොකක්ද මේ කතාව? හරි? අපි නිකන් කල්පනා කරන්න. හරි? දැන් ඔන්න අපි මාක්ස් පිළිවෙලට අපේ ක්ලාස් එකේ ඉන්න ළමයි 100ක් අපි මාක්ස් ටික arrange කරලා තියෙනවා ascending order එකට උහුම. හරි? දැන් මට හොයාගන්න ඕන මගේ මාක්ස් කොහෙද මේකේ තියෙන්නේ? කීවෙනි තැනද? හරි මෙතන 100ක් ඉන්නවා ළමයි මේ පැත්තට 100ක් ඉන්නවා. right? මේ පැත්තට 100ක් ඉන්නවා. හරි? දැන් මගේ මාක්ස් මෙහෙම තියෙනවා. ඔන්න ඔය ගන්න තමයි මගේ මාක්ස්. හරි? මං ගිහලා මේ මාක්ස් කම්පෙයාර් කරලා බලනවා මෙතනද? නෑ. මෙතනද? නෑ. මෙතනද? නෑ. මම බලන එක මගේ මේ උසේ හැටියට නම් මෙන්න මේ වගේ තමයි මගේ මාක්ස් තියෙන්නේ. ඒකල මම හොයාගන්නවා right මම ඉන්නේ කී වෙනියටද? මේ මම ඉන්නේ අඩුම පැත්තේ ඉඳලා මේක ගමු අපි 10 වගේ කියලා 10 වෙනියට තමයි මම ඉන්නේ. අඩුම පැත්තේ ඉඳලා 10. ළමයි 100ක් ඉන්නවා නම් අඩුම පැත්තේ 10 කියලා කියන්නේ මම 90 වෙනියව. හරි? මොකද මේක අඩු එකේ ඉඳලා වැඩි එකට පැත්තට යන්නේ. හරි? right. මේක අනිත් පැත්තට තියනවා නම් තමයි හොඳ. right. ප්‍රශ්නයක් නැහැ. හරි? එතකොට මේක හොයනකොට හරි? දැන් අපි එක සර්ච් එකකට නැනෝ සෙකන්ඩ් අපි හිතමු එකක් ගියා නම් හරි? හොඳට අහගන්න. එක සර්ච් එකකට නැනෝ සෙකන්ඩ් එකක් ගියා නම් හරි? මේක සර්ච් කරන්නට යන අඩුම කාලය සහ වැඩිම කාලය කියන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? උදාහරණයක් විදිහට right අඩුම ලකුණු එක්කන ගත්ත එක්කන සර්ච් කරන්නට යන නැනෝ සෙකන්ඩ් එකයි. මොකද හේතුව එයාට සර්ච් කරන්න තියෙන එකනයි. වැඩිම ලකුණු ගත්ත එක්කන සර්ච් කරන්න යනකොට එක එකන සර්ච් කරන්න යනකොට දෙවෙනි එකට එක තුන නැහැ ගැලපෙන්නේ නැහැ 4 5 6 වැඩිම එක්කන සර්ච් කරන්න කී දෙනෙක් චෙක් කරන්න ඕනේද 100 දෙනෙක්. වැඩිම ගන්න තමයි නැනෝ සෙකන්ඩ් 100. ඊගාවට හරි මේ දෙක අතර මේ තියෙන පුළුවන් උදාහරණයක් විදිහට තමන්ගේ ලකුණු තියෙන්නේ 50 වෙනියට. නැත්නම් 40 වෙනියට. එතකොට වෙන්නේ එකට වැඩි 100ට අඩු. මේ අතර. හරි? එතකොට ඔන්න අගයන් තුනක් අපිට මේ සර්චින් ගැන කියන්න පුළුවන් මෙහෙම. මේකට කියන්න පුළුවන් ඇත්තටම මොකද්ද බෙස්ට් කේස් එක. එහෙම නැත්නම් ටක් ගාලා එකවරම හොයාගන්න පුළුවන් අපිට. right? උදාහරණයක් විදිහට නිකන් කල්පනා කරන්නකෝ. යතුරු 100ක් තියෙන යතුරු කැරල්ලක් අපිට දෙනවා. හරි? යතුරු 100ක් දෙන යතුරු කැරල්ලක් අපිට දෙනවා. හරි? අපිට හොයන්න ඕනේ හරි දොරකට හරි යතුරක් හොයන්න ඕනේ. හරි? ඒක හොයනකොට එක chance එකක් තියෙන්න පුළුවන් හොයන පළවෙනි එකම ඇවිල්ලා යතුරුම හරියනවා. ඒක තමයි බෙස්ට් කේස් එක. right? එහෙම නැත්නම් අපි try කරලා යතුරු 100ක් තිරනවා නම් ඔය 40ක් 50ක් try කරනකොට හරියනවා. average case එක. හරි? එහෙම නැත්නම් යතුරු ඔක්කොගේම try කරනවා. යතුරු 100ක් තිරනවා නම් 100ෙම try කරන්න. worst case. හරි? right. එතකොට අපි කියනවා මෙන්න මේ අපි ඇල්ගොරිතම් එකක් කාලේ හොයනකොට අපි හොයන්නේ නිතරම worst case එක. worst case එක වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? ඒතර worst case එකට ගත වෙන කාලය කම්පෙයාර් කරලා තමයි අපි හොයන්නේ. මොකද්ද? worst case එක ගත වෙන කාලය හොයලා තමයි අපි කියන්නේ right මේක තමයි හොඳ ඇල්ගොරිතම් එක මේක තමයි නරක ඇල්ගොරිතම් එක. ඒතර time complexity එක කියලා කියන්නේ ඇත්තටම මොකක් හරි ඇල්ගොරිතම් එක තියෙන worst case එක. ඒක අපි සාමාන්‍යයෙන් right ඒක සාමාන්‍යයෙන් අපි මෙන්න මේ big O ලොකු O කියන අකුරෙන් big O එකෙන් තමයි ඒකේ notation එක පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ big O මේ සාමාන්‍යයෙන් අපි ලියන්නේ right big O මොන හරි big O 1 කියලා ලියන්නේ right මේ ඇල්ගොරිතම් එක රන් වෙන්න ගතන කාලය එකයි මොන හරි unit මේක එක කියලා කියන්නේ නැනෝ සෙකන්ඩ් වෙන්න පුළුවන් මයික්‍රෝ සෙකන්ඩ් වෙන්න පුළුවන් මිලි සෙකන්ඩ් වෙන්න පුළුවන් මොන හරි big O ඊට පස්සේ මේක O ලියලා මෙන්න මේකේ තියෙන තමයි big O n ඒ කියන්නේ input n ගානක් තිබ්බොත් එහෙම right මේකට ගතවන කාලය unit n ගානක් උදාහරණයක් විදිහට input 10ක් තිබ්බොත් unit 10 මේක තමයි මේ worst case එකේ කාලය worst case right ඒ වගේ මේකට තමයි අපි big O notation එක කියලා කියන්නේ right ඒක තමයි මේකට අපි කියන්නේ සාමාන්‍ය ලියන්නේ O n කියලා
right? ඒතර මම අර කලින් කියපු තුන right අපි ගත්තොත් එහෙම මොකද්ද? right? එකක් තමයි මෙන්න මේක bigO notation එක මේක. මේක upper bound එක. upper bound එක කියලා කියන්නේ worst case එක. වැඩිම කාලයක් වැය වෙන case එක. හරි උදාහරණයක් විදිහට මේ අපිට කියන්න පුළුවන් right. මෙන්න index numbers ලක්ෂයක් තියෙනවා මේකේ. හරි. මේකේ මේ අපි මොකක් හරි එකක් search කරන්න මේ index number එකක් search කරන්න right ගත වෙන කාලය කොහොමද හොයන්නේ right මේ ලක්ෂෙම search කරලා search කරන්න කොච්චර කාලයක් ගත වෙනවද මේ කම්පියුටරේට මේ ඇල්ගොරිතම් එකේ අන්න ඒක තමයි අපි කියන්නේ upper bound එක එහෙම නැත්නම් මේ bigO කියලා අපි මේ notation එකෙන් පාවිච්චි කරන්නේ right ඊට පස්සේ lower bound එක කියලා කියන්නේ right අර මම කලින් කිව්වා වගේ හොයන පළවෙනි එක නාම ඇවිල්ලා හම්බ වෙනවා පළවෙනි යතුරෙන්ම දොර ඇරෙනවා right මේකට අපි කියනවා big omega කියලා මේකට අපි කියනවා මෙන්න මේක big omega කියලා මේක right මේක තමයි අඩුම කාලෙකින් මේ ඇල්ගොරිතම් එක කරන්න අඩුම කාලෙකින් වෙන්න පුළුවන් උත්තරය ඒ theta කියලා කියන්නේ average right average කියලා කියන්නේ right අර යතුර මේ අඩුම කාලෙකුත් නෙවෙයි වැඩිම කාලෙකුත් නෙවෙයි අතරතුර කාලෙකින් අපි දොර අරගන්න එකට තමයි theta කියලා කියන්නේ. ඉතින් මේ දෙක සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ නැහැ right අපි ඇල්ගොරිතම් එක බේස් ඇල්ගොරිතම් එක හොයනකොට අපි කතා කරන්නේ මෙන්න මේ bigO notation එක. මෙතන ඇක්ටිවිටි කීපයක් තියෙනවා right. ඊට පස්සේ මම කියන්නම් පොඩි ඇල්ගොරිතම් එකක් තියෙනවා. පොඩි ඇල්ගොරිතම් එකක් තියෙනවා මෙතන. ටුක්ටක් මම කියන්නම් කොහොමද අපි කැල්කියුලේට් කරන්නේ කියලා. පොඩි ඇල්ගොරිතම් එකක් තියෙනවා මේ. ඔයගොල්ලෝ සෙට් කරන හැටි දන්නවනේ. සෙට් කරනවා කියලා කියන්නේ සාමාන්‍ය මෙමරි වේරියබල් දෙකක තියෙන data මාරු කරන එක. උදාහරණයක් විදිහට A කියලා තියෙනවා මෙමරි වේරියබල් එකක්. B කියලා මෙමරි වේරියබල් එකක් තියෙනවා. හරි. අපිට ඕන A කියන එකේ යගේ දාන්න ඕන. B වලට B වලගේ A වලට දාන්න ඕන. A වලගේ B වලට දාන්න ඕන. හරි. සාමාන්‍ය කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලදී අපි මේ A assign හරි A equal B කියලා ලියුවොත් මේකෙන් වෙන්නේ මොකද්ද? B වල තියෙන දේ දාන්න කියලා කියනවා A වලට. නිතරම කරන්නේ right side එක assign කරනවා left side එකට. එතකොට වෙන්නේ A කියන එකේ දැනට තියෙන මොකක් හරි දෙයක් තියෙනවා නම් උදාහරණයක් විදිහට මේක 5 තිබ්බා නම් මෙතන 10 තිබ්බා නම් right 5 අයින් වෙලා 10 වැටෙනවා A වලට. එතකොට දෙකේම තියෙන්නේ 10 10. ඊට පස්සේ ආපහු B A වලගේ B වලට දැම්මත් අයම මේකේ 10 මේකට ගිහිල්ලා දෙකේම 10 10 තියෙනවා. ඒකින්ද අපි සාමාන්‍යයෙන් right අපි වේරියබල් දෙකක තියෙන දෙයක් මාරු කර ගන්නට නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? ඉන්ටර්මීඩියට් වේරියබල් එකක හෙල්ප් එක ගන්නවා. අපි කරන්නේ කොහොමද? ඉස්සල්ලාම කරන්නේ මොකක් හරි ටෙම්ප් වගේ වේරියබල් එකක් අරගෙන A වලගේ ටෙම්ප් එකට දානවා. A වලගේ ටෙම්ප් එකට දානවා. ඊට B වලගේ A වලට දානවා. B වලගේ A වලට දානවා. right ඊට පස්සේ ටෙම්ප් එකේ යගේ අපි දානවා ටෙම්ප් එකේ යගේ මෙතන වැරදිලා ටෙම්ප් එකේ යගේ දානවා B වලට. right මෙතන ටෙම්ප් එකේ යගේ අපි දානවා B වලට. right එහෙම තමයි දෙයක් ස්වැප් කරන්නේ. right දෙයක් මාරු කරන්න දෙන්නේ අතර. හරි දැන් මේකට ගත වෙන කාලය කොච්චරද? මේකට ගත වෙන කාලය සාමාන්‍යයෙන් අපි ගණන් ගන්න ස්ටේට්මන්ට් එකට ගත වෙන කාලය 1යි කියලා මොන හරි යුනිට් එකක්. මේකට ගත වෙන කාලේ යුනිට් එකක්. මේකට ගත වෙන කාලේ යුනිට් එකක්. හරි එතකොට මේකට සම්පූර්ණ ගත වෙන කාලය යුනිට් 3යි. යුනිට් 3යි. හරි මේ යුනිට් 3ක් කියලා කියන්නේ ඇත්තටම right මේක කොන්ස්ටන්ට් එකක්. 3ක් කියලා කියන්නේ right කොන්ස්ටන්ට් එකක්. right කොන්ස්ටන්ට් එකක් කියලා කියන්නේ නියතයක්. හරි එතකොට සාමාන්‍යයෙන් හරි මේක නියතයක් කියන එක අපි represent කරන්නේ right 1 වලින් එහෙම නැත්නම් මේ 3 කියන එකත් අපි කියනවා 1 කියලා. ඒ කියන්නේ වෙනසක් නෑ ඇත්තටම. වෙනසක් වෙන්නේ නෑ. මේක නියත කාලයක්. මේ 1 කියන එකෙන් ඇත්තටම කියන නියත කාලයක් කියලා. right මොකද හේතුව මේ ප්‍රෝග්‍රෑම් එකේ වේරියබල් වැඩි වුණා කියලා වෙන මොන හරි n අගයක් තියෙනවා නම් ඒක වැඩි වුණා කියලා ඒකට බලපෑමක් නෑ මේකට. හරි. ඒතර මේක අපි ගණන් ගන්නේ O1 කියලා. මේක O කෙනෙකුට අහන්න පුළුවන් 3 නේ O3 නේ. right O3 කියලා කියන්නේ 3 කියලා කියන්නේ මොකද්ද? නියත අගයක්. හරි මේක 1 කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නේ 1 මත් නෙවෙයි නියතයි කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ වේරියබල් කොච්චර වෙනස් වුණත් right මේකේ යගේ වෙනසක් වෙන්නේ නැහැ. හරි
ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ ගණන් ගන්නේ big O1 කියලා. big O1 කියලා. හරි? එක ස්ටේට්මන්ට් එක රන් වෙන එකක් යනවා, මේකට එකක් යනවා, මේකට එකක් යනවා, එකතු 3යි. 3ක් කියලා කියන නියතයක්. ප්‍රෝග්‍රෑම් එක කොච්චර ලොකු වුණත් මේ ස්ටේට්මන්ට් එක රන් වෙන්න වෙනසක් වෙන්නේ නැහැ කාලේ. ඒක අපි කියනවා ඒක ඕන නම් ලියන්න පුළුවන් big O3 කියලා. right? නමුත් සාමාන්‍යයෙන් අපි big O3 කියලා කියන්නේ constant එකක්. ඒක big O1 එකක් ගන්නකො මෙන්න මේක ගන්නකො. මෙතන ගත්තොත් මේ ප්‍රෝග්‍රෑම් එක හරි ඔයගොල්ලෝ for loop එක ලියලා දන්නවා. right? මේක කියන්නේ මොකක් හරි දෙයක් n වතාවක් රන් වෙන්න කියලා. n වතාවක් රන් වෙන්න. හරි? n වතාවක් රන් වෙන්න. right? ඒතර i වලගේ 0 i less than n i plus plus. මේක C වල syntax එකක් Java වල පාවිච්චි කරන මේ syntax එක. මේකෙ වෙන්නේ මොකද්ද? මෙන්න මේ කියලා තියෙන මේ loop එක n time run වෙනවා. n time. n වතාවක් run වෙනවා. උදාහරණයක් විදිහට මේක 5ක් වුණොත් 5 වතාවක් run වෙනවා. 10ක් වුණොත් 10 වතාවක් run වෙනවා. 100ක් වුණොත් 100 වතාවක් run වෙනවා. 1000ක් වුණොත් 1000 වතාවක් run වෙනවා. හරි? ඒ වගේ right අපි හිතමු මේ ස්ටේට්මන්ට් එක එක සැරයක් run වෙන්න යනවා. ඔච්චරක්ද එක සැරයක් run වෙන්න යනවා 1 unit. අපි නැනෝ සෙකන්ඩ් හරි මිලි සෙකන්ඩ් හරි මොන හරි unit ගණනක් run වෙනවා. 1 කියමුකෝ. මේක n වතාවක් run වෙන කියන්නේ 10 වතාවක් run වෙනකොට 10 වෙනවා. 10 unit. 100 වතාවක් run වෙනකොට unit 100ක් වෙනවා. හරි? එතකොට n වතාවක් run වෙනකොට මේක යනවා unit n ගාන. එතකොට මේකට ගත වන කාලය අපි කියනවා මොකද්ද? big O n කියලා. big O n කියලා මේ පේනවා ඇති n වෙනස් වෙනකොට හරි මේ big O n එකත් වෙනස් වෙනවා. ගත වන කාලයත් වෙනස් වෙනවා. නමුත් මේ කලින් ප්‍රෝග්‍රෑම් එකේ මේ n වෙනස් වුණා කියලා n එකක් ගෑවිලාවත් නැහැ මේක ඔයවා. n වෙනස් වුණා කියලා මේක වෙනස් වෙන්න මේ කාලය වෙනස් වෙන්නේ නැහැ. නියතයි. එක වෙරියබල් එක ඉඳලා තව වෙරියබල් එකක් අතර මාරු වෙන්න තියෙන කාලය වෙනසක් වෙන්නේ නැහැ. හරි? එතකොට මෙතන වෙනසක් වෙන්නේ නැහැ. හරි? මේක නියතයක්. right? නමුත් මෙතන එහෙම නැහැ. right? මේ තියෙන්නේ මේ පේනවද මේ sorry මේක ගමු. හරි? මේකේ වෙනසක් වෙන්නේ මේකේ ඇත්තටම n වැඩි වෙනකොට කාලය වැඩි වෙනවා. n වලගේ 5ක් වෙනකොට කාලේ 5යි. n වලගේ 10ක් වෙනකොට කාලේ 10යි. n වලගේ 100ක් වෙනකොට කාලේ 100යි. n වලගේ 1000ක් වෙනකොට කාලේ 1000යි. n වලගේ මොන හරි ගාණක් වෙනකොට එයා දාලා කාලේ විදියට යනවා. මේකින්ද මේකට අපි කියන කාලේ big O n කියලා. හරි? අපි මේ තියෙන්නේ run n+1 time. right? right. ඊගාට මේක අපි ප්‍රස්තාරයක් යනදොත් එහෙම කාලේ සහ n අතර මේක තමයි කාලය. n වැඩි වෙනකොට උදාහරණයක් විදිහට n වලගේ එකක් නම් මිලිසෙකන්ඩ් මේ 0.25 මොන හරි මිලිසෙකන්ඩ් හරි මොන හරි යුනිට්. n වලගේ දෙකක් වෙනකොට මේ මෙච්චර කාලය වැඩි වෙනවා. මොකද ලූප් එක දෙසරයක් යන්න එපා. n වලගේ 3ක් වෙනකොට ලූප් එක මෙච්චරක් යන්න ඕනේ. n වලගේ 4ක් වෙනකොට මෙච්චර. n වලගේ 5ක් වෙනකොට මෙච්චර. n වලගේ 6ක් ඊළඟගේ 10ක් වෙනකොට මෙන්න මෙච්චර කාලයක් යනවා. හරි? ඒතර පේනවා ඇති මෙන්න මේක තමයි මොකද්ද? fn වල ප්‍රස්ථාරය. right? n වලගේ වැඩි වෙගෙන යනකොට right? පේනවා n වලගේ වැඩි වෙනකොට right? කාලය ක්‍රමානුකූලව වැඩි වෙනවා මෙහෙම. හරි? ඉස්සලා කේස් එකේදී උන් ප්‍රස්ථාරය ඔහොම තියෙනවා. n වලගේ වැඩි වුණා කියලා කාලේ වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්ට්‍රේට් ලයින් එකක් විදියට. හරි? මේක ඇවිල්ලා මොකද්ද? big O1 වල ප්‍රස්ථාරය, big O n වල ප්‍රස්ථාරය. හරි? මේකේ මැන්දුත් එහෙම ඉස්සලා කතාවම මේ විදියට මේක ඇවිල්ලා ඉස්සලා කතාවේදී මේක තමයි big O1 වල ප්‍රස්ථාරය. big O1 වල ප්‍රස්ථාරය. හරි? big O1 වල ප්‍රස්ථාරය නැත්තම් constant. කාලය constant. කාලය වෙනසක් වෙන්නේ නැහැ. මේක 1 කියලාම නෙමෙයි අතන ගණන් ගන්නේ constant. කාලය constant. time is the constant value. right? මෙතෙන් වෙන්නේ මොකද්ද? කාලය වැඩි වෙනවා. variable ගාන වැඩි වෙන විදිහ. උදාහරණයක් විදිහට දෙන්නේ අපේ අර මම කලින් කිව්ව කතාවෙම හරි 100ක් තියෙන list එක right කෙනෙක්ව search කරන්න යනවා නම් nanosecond 100ක් list එක 1000ක් වෙනවලු nanosecond 1000යි list එක 10000ක් වෙනවලු nanosecond 10000 list එක ලක්ෂයක් වෙනවලු nanosecond ලක්ෂයක් right එයා දී වශයෙන් මේක වෙනස් වෙන්න ඕනේ මේ big O n එක හරි එතකොට
මේ කතාව බලන්න මේ. එක for loop එකක් මෙතන තියෙනවා. මෙහෙම එකක් ගත්තොත් එන්න මේ බලන්න. එක for loop එකක් ඔයගොල්ලෝ දන්නවනේ multiple loops. මේක inner loop එක. මේ j loop එක බිඳුවේ ඉඳලා n දක්වා යනවා. ඊ තව loop එකක් යනවා outer loop එකක්. ඒක යනවා බිඳුවේ ඉඳලා n දක්වා. එතකොට මේ ස්ටේට්මන්ට් එක මේකින්ද රන් වෙනවා n time එකක්. මේකින්ද රන් වෙනවා n time එකක්. ඒතර මේකේ big O වෙන්නේ right n squared. මේකේ big O එක n squared. big O එක n squared. right big O එක n squared මේකෙදි වෙන්නේ. මේ n squared ප්‍රස්ථාරයෙන් මොන වගේ. හරි. දැන් ඉස්සෙල්ලාන්දී මම අර ප්‍රස්ථාර ටික ගත්තොත් එහෙම මේ sorry. හරි. මේ තියෙන මේක ඇවිල්ලා O n වල ප්‍රස්ථාරය. right ඊගාට මේක big O n වල ප්‍රස්ථාරය n squared ප්‍රස්ථාරය ඔන්න ඔය වගේ. හරි. එතකොට මේක ඇවිල්ලා අද මේ 1 වල ප්‍රස්ථාරය මේක ON මේක ON square. හරි. දැන් උතර කවුරු හරි කෙනෙක් හරි අපිට දෙනවා මේ මෙහෙම එකක් කවුරු හරි කෙනෙක් කියනවා right. ඇල්ගොරිතම් දෙකක් ලියලා දෙනවා. ඇල්ගොරිතම් දෙකක් ලියලා දුන්නාට පස්සේ right මම පොඩ්ඩක් ඒගොල්ලන්ගේ මෙහෙම වැඩක් කරනවා මොකද්ද මේ ඒගොල්ලන්ගේ කාලේ time complexity එක පොඩ්ඩක් check කරලා බලනවා. time complexity විතරයි check කරන්නේ. right බලලම ප්‍රස්ථාරයක් හඳිනවා. හරි ප්‍රස්ථාරයක් හදපුවාම එක්කෙනෙක් ඉන්නවා. හරි එයාගේ මේ කොච්චර n වැඩි වුණත් කාලය නියතයි. කාලය නියතයි. right මෙන්න මෙහෙම යන්නේ n වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. කාලේ වැඩි වීමක් වෙන්නේ නැහැ. right උදාහරණයක් විදිහට n වලගේ එක ගත්තොත් අපිට යන මිලිසෙකන්ඩ් 10 රන් වෙන්න. n වලගේ දෙකක් ගත්තත් මිලිසෙකන්ඩ් 10යි. n වලගේ තුනක් ගත්තත් මිලිසෙකන්ඩ් 10යි. හතරක් ගත්තත් මිලිසෙකන්ඩ් 10යි ප්‍රශ්නයක්. අව කෙනෙක් ඉන්නවා. right ඔව් n වලගේ වැඩි වෙනකොට ක්‍රමානුකූලව යාගේ අගයන් වැඩි වෙනවා. මේක ඇවිල්ලා හරියට big O n වගේ. දෙවෙනි එකනාගේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රස්ථාරය. තුන්වෙනි එකනා ගත්තොත් එහෙම එයාගේ මෙහෙම කාලේ වැඩි වෙනකොට හරි කාලේ වැඩි වෙනකොට right මේක big O n square මෙන්න මේ වගේ වෙන්නේ. මේ පේන්න නැති n වැඩි වෙනකොට කාලේ බොහෝම වේගෙන් වැඩි වෙනවා. මෙයාගේ n වැඩි වෙනකොට කාලේ අරතරන් වේගෙන් නෙවෙයි right ටිකක් අඩුවෙන් වැඩි වෙනවා නමුත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මොකද්ද මේ හරිය ගත්තොත් එහෙම මේ හරිය ගත්තොත් එහෙම හරි අපි හිතමු n වලගේ 20 දී හරි මෙයාගේ කාලය වෙනසක් නැහැ. හරි n වලගේ 20 දී මෙයා මේ big O n එක කරන අපි හිතමු නිකන් හිතමුකෝ මෙයාට යනවා 20 80ක් යනවා. හරි මේ කොහොම ඉක්මනින් වැඩි වෙලා තියෙනවා. තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් මේ n වලගේ මොකද්ද 30ක් මෙයාට ගත වෙන කාලය අපි නිකන් 40යි. හරි මෙයාට ගත වෙන්නේ 20යි. මෙයාට ගත වෙන්නේ 200යි. ඒතර මෙයාගේ මේ ඇල්ගොරිතම් එක හොඳ නෑ ඇත්තටම. මොකද කාලය ඇත්තටම n වැඩි වෙනකොට පාවිච්චි කරන්නම බැරි අපේ කම්පියුටර් එක. එතකොට මේ ප්‍රස්ථාරයන් අපිට කියන්න පුළුවන් මෙන්න මෙයාගේ ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් එimhe මෙයාගේ ප්‍රෝග්‍රෑම් එකේ n වැඩි වෙනකොට උදාහරණයක් විදිහට මේක අපි ඉස්කෝලේ ළමයිගේ දෙයක් හොයන්න ගැලපෙයි. ළමයි 25ක් විතර ඉස්කෝලේ ඉන්නේ. right ඊළඟ ලංකාවේ ළමයිගේ ලංකාවේම ස්කූල් ළමයිගේ මොකක් හරි ඩේට් එකක් හොයාගන්න ගැලපෙයි. නමුත් අපි ලෝකෙම ළමයි දැම්මොත් එහෙම නැත්නම් ඒසියාවේ ළමයි දැම්මොත් මේක වැඩ කරන්නේ නැහැ. මෙයා හිර වෙයි. මොකද මෙයාට ගැටලුවක් නැහැ. ඔච්චර ළමයි වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේ හැම. ඒකින්ද මේ ඇල්ගොරිතම් එක තුන බැලුවොත් එහෙම මේක තමයි බේස්ඩ් ඇල්ගොරිතම් එක. මෙයාගේ තමයි සෙකන්ඩ් එක. මෙයාගේ තමයි තර්ඩ් එක. මනින්නේ අර විදිහට right අපි ඊළඟ වීක් එකේ බලමු කොහොමද ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් කොහොමද මනින්නේ කියන එක මම එන සතිය කියලා දෙන්නම් right. වට අහනවා මේ මොකද ඔයගොල්ලෝ ප්‍රස්ථාරය ගත්තොත් එහෙම හරි මේක ඇවිල්ලා මේ පැත්ත ඔය තියෙන n කියලා මොන හරි එකක් තියෙනවා කියමුකෝ මේ ප්‍රෝග්‍රෑම් එකේ නම් n කියලා එකක් නැහැ. මේකේ n කියන එක වැඩි වුණාට හරි කොච්චර ඉටරේෂන් ගානක් ගියත් right මේ අරකට ගත වන කාලය නියතයි නේ. n වලගේ වැඩි වුණත් අරකට ගත වන කාලය නියතයි. මේක ගත වන කාලය නියතයි මෙච්චර. හරි. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. හරි. මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මොකද්ද මේ මම පොඩ්ඩක්
ගන්නම් මේ notepad වගේ කැලක් තියෙනවා x is equal 10 right ඊළඟට y is equal 50 z is equal 78 ඊගාට තියෙනවා 4 I is equal 1 I less than or equal 10 I plus plus right මෙතන මොකක් හරි ස්ටේට්මන්ට් එකක් තියෙනවා මොකක්ද අපි කියමුකෝ 10 equal 10 plus I right එතන උඩින් තියෙනවා 10 equal 0 right මේක time capacity හොයනවා නම් මේකට 1යි unit 1යි මේකට unit 1යි හරි මේකට unit 1යි හරි මේකට unit 1යි හරි ඊගාවට මේක ගත්තොත් මේකට i වලගේ එකේ ඉඳලා 10 නම් හරි මේක unit 10යි අපි මෙතන n ලගයක් දැම්මොත් එහෙම n කියලා මේකට යන කාලය තමයි n. එතකොට මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකට යන කාලය තමයි n plus මෙතන 1 එනවා 1 2 3 4 n plus 4. හරි. එතකොට මේ පේනවාද මෙන්න මේ 4 වල අගය තියෙන්නේ. හරි. මේ 4 වල අගය දැන් n වැඩි වුණා කියලා n වැඩි වුණා n වල අගය 10 වුණා කියලා n වල අගය 10 නම් මේක 10 සැර රන් වෙනවා. හැබැයි මේකේ වෙනසක් නැහැ මේක රන් වෙන්නේ මේකට යන්නේ 4මයි. ඒගොල්ලන්ගේ වෙනසක් වෙන්නේ නැහැ. n වලගේ 100 වුණොත් මෙයා විතරයි 100 සැරයක් රන් වෙන්නේ. ඒගොල්ලෝ එහෙම. මේක 1000ක් වුණොත් right මෙයා 10 සැරයක් රන් වෙන්නේ. හැබැයි මෙයා එහෙමයි. එතකොට මේකේ වෙනසක් වෙන්නේ නැහැ. මේකේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි n වලගේ වැඩි වෙනකොට මෙන්න මෙයාගේ වෙනසක් වෙනවා. හරි. එතකොට අපිට මේක ලියන්න පුළුවන්. මොකද්ද? we go right n plus we go මේක 4 කියලා කියන්නේ constant එකක්. we go 1 කියලා ලියන්න. හරි. we go 1 කියලා ලියන්න පුළුවන් මේක. right. ඔන්න ඔය වගේ තමයි මේක හිතන්නේ. එතකොට මේකේ අපි ප්‍රස්තාරයන් දුත් එහෙම right. ON එකට මෙන්න මේකට තමයි අර කාලි ගත වෙන්නේ මෙහෙම. නමුත් මේක ඇලට ගත වෙන්නේ n වලගේ වෙනසක් වෙන්නේ නැහැ. එකම ගේ තමයි n වලගේ ස්ටෙප් කරන එකේ ස්ටෙප් ගන්න වැඩි වුණොත්ද? ඔව්. නෑ ඒකේ n වල බලපෑමක් නැහැනේ. මෙතන ගත්තොත් එහෙම මේ ස්ටෙප් ගන්න ඔය අහන්නේ නේ. මෙතන මේ ස්ටෙප් ගන්න වෙනස් වුණොත් right. එතකොට දැන් මේක ස්ටෙප් ගන්න වැඩි වුණා කියලා ඕන නම් මෙතන අපි හිතමුකෝ ස්ටෙප් ගන්න වැඩි වුණා කියලා මොන හරි හේතුවකින් right. තවත් මොන හරි ආවා කියලා a is equal 10යි right. ඊළඟට m is equal මේවා ආවා කියලා. එතකොට මේවටත් එක ගාණ යනවා. හරි. මේකටත් එක ගාණ යනවා. right. මේවට එක ගාන යනවා. මේකේ එතකොට අපි ගත්තොත් එහෙම වෙන්නේ 1 2 3 4 5 6. එතකොට මෙතන 6 කියලා ඉන්නේ. in 6 6. හරි. හැබැයි මේකට n යනවා මේකට 6 යනවා. n වැඩි වුණා කියලා මේ 6 වලට බලපෑමක් නැහැ. මේක 6 n වගේ නම් තිබ්බනම් ඔන්න බලපෑමක් තියෙනවා. එතකොට මේ කියන්නේ මේක constant. මේක ආපහු එක. we go n. we go 1. මේක n. හරි. මේක වැඩි වුණා කියලා බලපෑමක් නැහැ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ අර රිපීට් වෙන ගාන වැඩි වෙනකොට මේක වැඩි වෙනවා නම් අන්න ඒකට බලපෑමක් තියෙනවා. නමුත් අපි එක ස්ටේට්මන්ට් එකක් ගත්තොත් එම ඒකට බලපෑමක් නැහැ. ඊළඟට මේ හරි සාමාන්‍යයෙන් මෙහෙමයි. සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ ඔය බිගෝ නොටේෂන්ස් කීපයයි තියෙන්නේ අත්‍තරම. එකක් තමයි constant 1. අනික තමයි on. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලූප් එකක් යදුනොත් on එන්නේ. හරි. ඊට පස්සේ අර ලූප් දෙකක් ආවොත් on ස්ක්වෙයාර්ට් එනවා. right. තව එකක් තියෙනවා bigo log n කියලා. එන්න මෙච්චරයි දෙකේ පාදෙන් එන්නේ. හරි. මෙන්න මෙච්චරයි අපිට තියෙන time complexity එක calculate කරනකොට මෙන්න මේ ටික විතරමයි තියෙන්නේ ඕනේ ප්‍රෝග්‍රෑම් එකක. right. අර එකක් තියෙනවා එක මම කියනවා right. දැනට අපිට commonly දෙන්නේ එක්ක bigo n 1 එක්ක bigo n එක්ක n square එක්ක මොකද්ද
login එක එන්නේ මෙන්න මේ වගේ. හරි? login එක යෙදෙන්නේ හරි? මේ Bigo N3 එක එන්නේ මේ වගේ. group තුනක් ආවොත් එහෙම. right? මේකෙන් ඊපස්සේ මේකෙන් NQ. හරි? sorry පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අපි ගමුකෝ. right. මේ තියෙන හරි? මේ ප්‍රෝග්‍රෑම් එකේ මේකේ තියෙන එකක් තුන int a. ඔච්චරක් එනවද මේකට එකක් යනවා මේකට එකක් එනවා මේකට එකක් එනවා 3යි O3 කියලා කියන්නේ අතරම Bigo 1 constant හරි ඊගාවට මේක ගත්තොත් එහෙම I less than 1 මේකට යනවා ON යනවා ඊගාට මෙතන ගත්තොත් එහෙම ON squared යනවා ඒත් මේ ප්‍රෝග්‍රෑම් එකට එන time complexity එක අපි හොයනකොට අපිට වෙන්නේ මේක O1 plus ON plus ON squared points කරගෙන මේක තමයි අපි ඇත්තටම ගත කරන කාලය. right? හැබැයි මේක time complexity එක කියලා හිතන්නේ ඔන්න හොඳට මතක තියාගන්න. හරි? අපි n වලගේ අනන්තයට යනකොට n වලගේ වැඩි වෙනකොට හරි මොකද වෙන්නේ මෙන්න මේකට. හරි? මේක අපි ගත්තොත් එහෙම අපි නිකන් හිතන්නකෝ n වලගේ අපි ගත්තොත් එහෙම මේක ඇවිල්ලා 1යි. හරි? මේකට අපි හිතමුකෝ ගත වෙන කාලය 10යි. අපි හිතමු n වලගේ 10 නම් 10 කියලා. හරි? අපි නිකන් n වලගේ 10 නම් මේක 100යි. හරි? අපි තව වඩා වැඩි කරමුකෝ. මේක වෙනසක් වෙන්නේ 1යි. හරි? අපි ගමු n වලට 1000ක්. n වලට 1000යි. මේකේ වෙනවා 1000ේව 1000ක්. ඒ කියන්නේ 1යි 3යි 4යි 5යි 6යි. right එතකොට අපිට right මෙන්න මේ ටික n වලගේ වැඩි වෙනකොට මෙන්න මේ චූටියගේ නොසලකා හරින්න පුළුවන් මේක 1001යි මේක ඇවිල්ලා මිලියනයි right එතකොට අපි කියන්නේ මොකද්ද මේකේ Bigo එක n වලගේ ඉන්ෆිනිටි වලට n වලගේ වැඩි වෙනකොට මෙන්න මේ දෙන්න නොසලකා හරින්න පුළුවන් එතකොට මේ සම්පූර්ණ එකේ කාලය ඩිපෙන්ඩ් වෙන්නේ on squared මත on squared මත හරි මේකට තමයි අපි කියන්නේ මෙන්න මේකේ running time එක කියලා. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් එම මේ ප්‍රෝග්‍රෑම් එකේ running time එක කියලා අපි කියන්නේ Bigo එක කියලා කියන්නේ. එහෙම නැත්නම් time complexity එක කියන්නේ මෙන්න මේක. හරි? අර කලින් කිව්වා වගේ මොකද්ද? ආයෙත් පටලවා ගන්න එපා. right? time complexity එක අපි හොයනකොට මොකද කරන්න ඕනේ? right? අපි වෙන වෙනම කාලේ හොයලා එකතු කරලා n වලගේ අපි ලොකු වගයකට යවනවා. ලොකු වගයක් වෙනකොට right? අපි කරන්නේ මොකද්ද? right? මේ යගයන් අපිට නොසලකා හරින්න පුළුවන්. right එක කියන එක නොසලකා හරින්න පුළුවන් මිලියනයක් එක්ක ගත්තොත් 1000 නොසලකා හරින්න පුළුවන් මිලියනයක් එක්ක ගත්තොත් එහෙම එතකොට මේකේ time complexity එක අපි හොයන්න කිව්වොත් එහෙම right අපි කරන්නේ මොකද්ද right මේ දෙක අයින් කරලා right අර මේ අන්තිමටම තියෙන වැඩිපුරම අර n එක sensitive වෙන එකේ යගේ තමයි අපි ගන්නෙ Bigo එක කියලා. හරි එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ අපිට හෙව්වොත් time complexity එක මේක අපිට හොයන්න වෙන්නේ on square කියලා. on square. හරි ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් එහෙම මේකේ time complexity ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ on මේකේ තියෙන්නේ on මේක if එකක් තියෙනවා හරි එක්කෝ මේ කෑල්ල රන් වෙන්නේ එහෙම නැත්නම් මේ කෑල්ල හරි මේ කෑල්ල රන් වෙනවා නම් on වෙන්නේ මේ කෑල්ල රන් වෙනවා නම් on squared එතකොට අපි time complexity එක හොයනකොට worst case එක ගන්න ඇත්තටම හරි worst case එක නිතරම සලකන්නේ worst case එක උදාහරණයක් විදිහට අපි වැඩක් පටන් ගන්නකොට පටන් ගන්න right අපිට වෙන්න පුළුවන් worst case එක මොකක්ද worst case scenario එකම තමයි අපි consider කරන්නේ ඒකට තමයි solution එක අපි හොයලා ගන්න worst case එක හරි ඒකට තමයි අපි වැඩක් success වෙන්නේ අත්තට මොකද අපි පටන් ගන්නකොටම හිතුවොත් එම මේක worst case යන්නේ නැහැ අපිට මේක බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් කියලා අපිට සමහරවිට worst case කිව්වොත් එහෙම අපිට solutions නැති වෙනවා ඒක නිසා දෙයක්කට අපිට මොකක් හරි වැඩක් පටන් ගන්නකොට worst case එකටම solution එකක් තියාගෙන පටන් ගත්තොත් එහෙම අපිට මේ ඒ වැඩේ success කරගන්න පුළුවන්. එතකොට මේක ගත්තොත් එහෙම මේකේ time complexity එක on square. right? we go and n square කියලා කියන්නේ. right? එතකොට මෙන්න මෙහෙම එකක්. හරි? මේ එතකොට මේ දෙක මම කිව්වේ හරි? දැන් මෙහෙම time complexity time complexity එක આવුත් එහෙම මොකද්ද on cube right
3යි on squared 4යි on આવොත් එහෙම මේකේ time complexity එක වෙන්නේ දන්නවා මේ දැන් අපි ගත්තොත් මේක worst එකම ඇවිල්ලා n cube මොකද සස්කාරය ගත්තොත් එහෙම මෙහෙම තියෙන මේ විදියට මේක ඇවිල්ලා constant එක මේක log n එක n එක ඊට පස්සේ මේක n squared එක මෙන්න මේක n cube එක. එතකොට මෙහෙම આવොත් එහෙම අපි ගන්නෙ මේ set එකේ තියෙන වැඩිම time එක sensitive එක තමයි මේක ගත්තොත් එහෙම මේකේ උත්තරය ඇවිල්ලා විගෝ කියලා ගන්න ඇත්තටම n cube එක. මේකේ ගත්තොත් n 4. හරි මේකේ ගත්තොත් මේ log n එක ගැන මම පොඩ්ඩක් කියන්න. හරි මේක ON. හරි මේ මෙතන තියෙනවා මේ මොකක්ද මේ time complexity analysis general rules. We analyze the time complexity for very large input size. Worst case scenario very large input size. අපි බලන්නේ n වලගේ අනන්තයට යනකොට මොකද වෙන්නේ? සහ worst case scenario. මේක ගත්තොත් එහෙමනේ මෙන්න ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. running complexity හොයන්න ඕනේ. වෙනම හොයනකොට අපි මේවා එකතු කරනවා. මේකේ ගත්තොත් එහෙම running complexity එක right 1 කියන්නේ 3 කියන්නේ big O 1. මේකේ ගත්තොත් එහෙම time complexity එක 0 ඉඳලා n වලට ඒ කියන්නේ time complexity එක on හරි ඒ වෙනසක් නැහැ. මේකේ ගත්තොත් එහෙම on square. හරි ඊළඟට මේකේ මම කිව්වා ගන්න හැටි. හරි ඊළඟට මේකෙත් මම කිව්වා මේක O1 big O n square. right මේක n වලගේ very large අගයක් ගන්නවා කියලා කිව්වා. n වලගේ infinity වලට යනකොට මොකද වෙන්නේ? right මේවා පොඩි වෙනවා. මේක යන ඉතුරු වෙන්නේ on square. හරි එතකොට මේකේ ගත්තොත් අපි ගන්නේ worst case scenario. if එක මේක නම් මේ condition එක නම් on යන්නේ. if එකේ මේ condition එක නම් on squared යනවා. ඒ වුණාට අපි ගන්නේ worst case එක. හරි සූදානම් වෙන්නේ worst case එකට. මේකේ යගේ එන්නේ on square. එතකොට හරි එතකොට ඔන්න ඔය ටික තමයි අපි log n එක මම next week කියලා දෙන්නම් අතරම. හරි දැන් පැටලේ මේක මේ ඔව් මෙතන මේ තව මේක බැලුත් වෙන solution එකක්. right මේකේ ගත්තොත් එහෙම මේ time complexity බැලුත් මේ code එකේ මේක එකයි. හරි මේක k++ කියලා කියන්නේ මේ k++ රන් වෙනවා n times මෙතන n. හරි එතකොට මේකේ උත්තරේ n+1. හරි n ලගේ ඉන්ෆිනිටි වලට යනකොට මාන් කියන එක නොසලකා හරියට පුළුවන්. එතකොට මේක ඉතුරුනේ ඔන්න n එක විතරයි. ඒතර මේකට අපි කියන්න පුළුවන් on තමයි big O n තමයි මේකේ ආන්සර් එක. හරි මේ තව එකක් මේ මේකේ k වලගේ එකයි මේකේ n වලගේ i වලගේ j වලගේ i වලට යනවා. ඒ කියන්නේ මේ i වලට යනවා කියලා කියන්නේ මේකත් එක්තරා n එකක් වගේ තමයි ඇත්තටම. හරි එක්තරා ගයකට යනවා. මේකත් එක්තරා ගයකට යනවා. ඒතකොට මේක ඇවිල්ලා n squared වගේ තමයි. ඒතකොට මේක on squared. right මේකේ මේ login එන සතිය මම කියලා දෙන්නම්. පොඩ්ඩක් ඒ චුට්ටක් කාලේ වුණ ඇත්තටම කියලා දෙන්න. දැනට ඔය ටික තමයි මම හිතුවේ අද plan කරේ කියලා දෙන්න. right සතිය අපි බලමු මේ වගේ application මොනවද තියෙන්නේ කියලා. හරි දැනට මම මේ කියලා දුන්නේ right අද එච්චර මේකක් වැඩි complex කරගන්න එපා අද right අද program එකේදී අද අපි ආපහු පොඩ්ඩක් summarize කරොත් එimhe අද මොනවද කරේ කියන එක. හරි මම මේ ඔක්කොම කරේ නැත්නම් ඔයගොල්ලෝ එකවරම confuse වෙන හින්දා right අද කරේ මොකද්ද right ආයෙම කිව්වොත් එහෙම අද කරේ මොකද්ද මේ program දැන් අපි ඔච්චර program ලියන්න දන්නවා අපි ලියලා තියෙන program හරි program ලියනකොට ඇත්තටම algorithm ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනව නොදන්නවා වුණාට හරි ඔයගොල්ලෝ මොන හරි program එකක් ලියනකොට නොදැනුවත්වම algorithm එකක් පාවිච්චි කරලා තියෙනවා හරි උදාහරණයක් විදිහට අර එක variable එක තියෙන එකක් තව variable එකක් එක මාරු කරගන්න ඔයගොල්ලෝ මොකද කරේ right ඔයගොල්ලෝ හිතනවා right ඒක නද variable හරි කරන්නේ වෙන variable එකක් අරගෙන right එක variable එක තියනගේ අර extra variable එකට දානවා ඊළඟට ඒ දෙක අතර මාරු කරනවා ඊළඟට මාරු කරපු variable එකට දානවා අර extra එකේ තිබ්බ එක. එහෙම තමයි දෙන්නෙක් අතර මාරු කරේ. ඒකත් algorithm එකක් ඇත්තටම. හරි ඒකත් algorithm එකක් එක්තරා වර්ගයක algorithm එකක්.
right අපි කතා කරේ මොකක්ද අද ඒ මොනවා හරි වැඩකට ඇල්ගොරිතම් එකක් මේ හොයන ක්‍රම මොනවද තියෙනවද එහෙම ක්‍රම තියෙනවා ක්‍රම ඉස්සරහදී බලමු ස්ටෑන්ඩඩ් ක්‍රම ගොඩක් මම කියලා දෙන්නම් මොනවා සහ ඒ හොඳ ඇල්ගොරිතම් එක කොහොමද හොයාගන්නේ හොඳ ඇල්ගොරිතම් එක හොයාගන්නකොට අර ටයිම් කම්ප්ලෙක්සිටි එක වැදගත් කියලා මම කිව්වා හරි ටයිම් කම්ප්ලෙක්සිටි එක වැදගත් කොහොම ටයිම් කම්ප්ලෙක්සිටි එක හොයන හැටි මම පොඩ්ඩක් කියලා දුන්නා right මම කියලා දුන්නා for loop එකක් තියෙනවා නම් කොහොමද මේ අපි හොයන්නේ මේ time complexity එක එහෙම නැත්නම් single statement එකක් තියෙනවා නම් කොහොමද හොයන්නේ time complexity එක right එහෙම නැත්නම් ওই දෙක එකට තියෙනවා නම් single statement එකකුයි for statement එකකුයි repetitive statement තියෙනවා නම් කොහොමද හොයන්නේ ඊළඟට අපිට අර මොකද්ද repetitive statement for statement දෙකක් තියෙනවා නම් inner loop එකකුයි outer loop එකකුයි තියෙනවා නම් කොහොමද හොයන්නේ ඊගා ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් එහෙම ඔය ඔක්කොම තියෙනවා නම් කොහොමද අපි හොයන්නේ for loop උත් තියෙනවා ඊළඟට නිකන් statement උත් තියෙනවා ඒ වගේ right කොහොමද හොයන්නේ ඒක තමයි මම අද යන්තම් පොඩි අදහසක් ඔයගලන්ට දුන්නේ. next week අපි බලමු example කීපයක් ඕකෙන්. right? example කීපයක් බලලා ඊට පස්සේ right අපි ඊළඟ කොටසට යමු. right?